පුතාලා අපි මීට පෙර අවස්ථා දෙකකදී සාකච්ඡා කළා තියෙනවා යම් ප්‍රශ්න ප්‍රමාණයක්. එතකොට ඒකේ දිගුවක් විදිහට අපි අද දවසේදී තවත් විභාගයට අනුමාන කරන විභාගයට එන්න පුළුවන් කියලා විශ්වාස කරන සහ ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සිදු කරනවා. එතෙන්දී මේක ඉතාම වැදගත් වෙන ඔයගොල්ලන්ට මේ දවස් කිහිපය තුල විභාගයට ඉතාමත් ආසන්න මොහොතක මේ ටික හරියට අවබෝධ කරගෙන මේක නැවත නැවත බලලා මේ පිළිබඳ වැඩි අවබෝධකින් යුතුව විභාගයට යාම අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ විභාගයේ ඉහළ ජයග්‍රහණයක් වෙනුවෙන් ආධාර වෙයි උපකාර වෙයි කියලා. අපි මේකේ පළවෙනි ප්‍රශ්නෙට අද යමු. ඔයගොල්ලෝ දැන්ටමත් මේ නිබන්ධනය අරගෙන තියෙන්නේ. සීමිත අමල් සමාගම 2019 4 දින යන්ත්‍රයක් මිලට ගන්නා ලදී. ඊට අදාළ තොරතුරු පහත වෙයි. දැන් මේක දෙනවා ගැනුම් මිල දෙනවා, තීරු ගාස්තු දෙනවා, අය කරගන්න නොහැකි ගෙව් බදු දෙනවා, ප්‍රවාහන ගාස්තු දෙනවා, වැඩබිම සකස් කිරීම හා සවිකිරීමේ ගාස්තු දෙනවා, යන්ත්‍රය සවිකිරීමේදී මූලික අත්හදා බැලීමේ ගාස්තු දෙනවා. ඒ අත්හදා බැලීමේදී නිපදවල භාණ්ඩ වගේක් ඒවා විකුණලා ලැබිච්ච ආදායම දෙනවා. ඊට අමතරව යන්ත්‍රය සවිකිරීමට පෙර පැරණි යන්ත්‍රයේ ගලවා එම ස්ථානයේ සකස් කිරීමට දරුණු වියදම 50000ක් දෙනවා. ඒ වගේම මේ යන්ත්‍රය ඉදිරියේ සිදුවන අවදානම් වෙනුවෙන් රක්ෂණය කිරීමට දරුණු වියදම දෙනවා. ඔයගොල්ලෝ මතක ගන්න මේක අවුරුදු ගණනාවක් තුල විභාග වලට මේ ආශ්‍රයෙන් එන එකක්. මෙතෙන්දී ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා යම් වත්කමක් මිලට ගන්නව නම් ඒ වත්කම මිලදීගත් අවස්ථාවේ ඉඳලා ව්‍යාපාරයේ පළවන අත්හදා බැලීමේ වටිය ක්‍රියාත්මක වෙන තෙක් දරන වියදම් ඒ වත්කම සම්බන්ධයෙන් අපි වත්කමට එකතු කිරීමක් කරනවා. එතකොට මොකද මේ අත්හදා බැලීමෙන් පස්සේ තමයි මේ වත්කම අපි අපේක්ෂිත භාවිතය සඳහා යොදා ගන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට යොදා ගන්න. එම නිසා මේ ගැටලුව තුළ අපෙන් අහන්නේ වත්කම තුලට ඇතුළත් කරන අයිටම් මොනවද කියලා. පළවෙනි එක ගැනුම් මිල 2000යි වෙළඳ වට්ටම 10ක් තියෙනවා. අපි දන්නවා යම් භාණ්ඩයක් හරි මොන හරි වත්කමක් මිලදී ගන්නකොට ඒ ගන්න අවස්ථාවේ කරන වට්ටම අඩු කරායින් පස්සේ ආගේ තමයි පොත්වල වැටෙන්නේ. එතකොට ගැනුම් මිල විදිහට වැටෙන්නේ අපිට 1800. 10ක් අඩු වෙනවනේ. 2000ට 10ක් කියන්නේ 200ක් අඩු වෙනවා 1800. එතකොට මේ යන්ත්‍රය ගේන්න තීරු ගාස්තු ගෙවලා තියෙනවා 200ක්. ඒ කියන්නේ 2 ලක්ෂයක්. මම මේ දහස් සංඛ්‍යාව වලින් කියන්නේ. රුපියල් 1000. ඒ 200 ගන්න පුළුවන්. අය කරගත නොහැකි ගෙව් බදු. ඒ කියන්නේ මේ වත්කම් ලිදී ගැනීමේදී අපි බදු ගෙවලා තියෙනවා රජයට. ඒ බදු වලින් ලක්ෂ ප්‍රමාණයක් අය කරගන්න බැරි ඒවා. අපිට කවුරුත් ඒක දෙන්නේ නැහැ නැවත. අපිට එහෙම කවුරුහරි දෙනව නම් මේ වියදම අපි මේ වත්කම තුළට ඇතුළත් කරන්න ඕනේ නැහැ. දැන් මෙතෙන්දී මේ ලක්ෂ්‍ය අපිට කවුරුවත් දෙන්නේ නැහැ. ඒ නිසා ඒක අපේ ව්‍යාපාරයට අදාළ වියදමක් නැත්තම් මේ වත්කම තුළට එකතු කරලා දානවා 100ක්. ඊට අමතරව ප්‍රවාහන ගාස්තු දරලා තියෙනවා 50ක්. වත්කම ගෙනෙන්න දරපු වියදමක් වත්කමට එකතු කරනවා 50ක්. ඊළඟට වැඩබිම සකස් කිරීම හා සවකිරීමේ ගාස්තු මෙතෙන්දි වෙනවා 30000ක් ගිහින් තියෙනවා 30යි. ඒකත් එකතු වෙනවා. ඔන්න ඉතාල වැදගත් දෙයක්. මේ යන්ත්‍රයේ පළවෙනි අත්හදා බැලීමේ වටයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙන් අපිට 40ක් ඇවිල්ලා තියෙනවා. 40ක් වියදම් වෙලා තියෙනවා. ඒ 40 වියදම වෙන අවස්ථාවේදී ඒකෙන් ලැබිච්ච භාණ්ඩ විකුණලා රුපියල් 10000ක ආදායමක් ලැබිලා තියෙනවා. එහෙනම් ඇත්තටම මේ වත්කම සම්බන්ධයෙන් අපි දාලා තියෙන්නේ 30000ක වියදමක් අත්හදා බැලීම වෙන්නේ. ඇයි 40000ක් දැරුවට 10000ක් අපිට ලැබුණා. එතකොට අපිට ඇත්තටම යන්නේ
30000යි. අපි ඒකත් ගන්න. ඊළඟට නව යන්ත්‍රයේ සවි කිරීමට පෙර පැරණි යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීමට දරු වියදම් 50000ක් වෙනවා. අපි කිව්වා මේ වත්කම ගෙනල්ලා පළවෙනි අත්හදා දැරීමේ වටේ ක්‍රියාත්මක වෙන තෙක් වත්කමට දාලා වියදම් වත්කම සම්බන්ධයෙන් දරන වියදම් වත්කමට එකතු කරනවා. එහෙනම් මේ 50ත් අපි එකතු කරනවා. ඊට අමතරව අනාගත අවදානම් සඳහා යන්ත්‍රය රක්ෂණය කිරීමට දරු වියදම 2 ලක්ෂයක් හින්දිනවා. අපි දන්නවා රක්ෂණ කියලා කියන්නේ අවුරුදු 5 ගෙවන එකක්. ඒක වත්කම සම්බන්ධයෙන් අදාළ වන්නේ නැහැ. ඒක වියදමක්. ඒක ආදායම් ප්‍රකාශයට ගන්නෙ. එහෙනම් වත්කමට එකතු කරන්නේ නැහැ. එහෙනම් අපිට කීයද එකතු වෙන්නේ? උත්තරේ අංක 3. උත්තරේ අංක 3. 2,62,60,000ක් වෙනවා වත්කම සම්බන්ධයෙන් වටිනාකම ලෙස පොත්වල දැක්විය යුතු අගය. ඊළඟ කොටස වත්කමක පළදායි ජීව කාලය තීරණය කිරීමේදී අදාළ නොවන සාධකයක් වන්නේ වත්කමක පළදායි ජීව කාලය කියන්නේ වත්කම අපේක්ෂිත භාවිතය සඳහා මේ බෝඩ් එක නම් අපි අපේක්ෂිත භාවිතය කියන්නේ මේ බෝඩ් එක පාවිච්චි කරන අරමුණ ලිවීම සඳහා භාවිත කරන්න පුළුවන් කාලය. ඒ අපේක්ෂිත භාවිතය. හෝ සමහර භාණ්ඩ සම්බන්ධයෙන් අපි කියන්නේ ඒකෙන් ලබා ගන්න අපේක්ෂිත ඒකක ගන්න. දැන් උදාහරණයක් අපි මෝටර රථයක් ගත්තා කියමු. මෝටර රථයක් ගත්තොත් ඒ මෝටර රථේ අපිට එක පැත්තකින් බලන්න පුළුවන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන කිලෝමීටර ගාන. ධාවනය කරන්න බලාපොරොත්තු කිලෝමීටර ගාන. සමහර කිලෝමීටර ලක්ෂ 5ක් වෙන්න පුළුවන්. අපිට මේ පැත්තට ජීව කාලය තීරණය කරන්න පුළුවන්. දැන් මෙන්න මේ ජීව කාලය තීරණය කිරීමේදී අදාළ නොවන සාධකයක් වන්නේ. එක වත්කමෙහි අපේක්ෂිත භාවිතය. දැන් පුතා දන්නවා මේක ප්‍රමිතයෙන්ම දුන්නු දෙයක්. ඔගොල්ලෝ ප්‍රමිත අනිවාර්යයෙන්ම භාගය බැලිය යුතුයි. ප්‍රමිතවල සිද්ධාන්ත මේ කොටස් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒව සමරයිස් කරලා ෂෝට් නෝට් එකක් වගේ හදාගෙන ඒ පිළිබඳව දිගින් දිගටම බලන්න ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට වත්කමේ අපේක්ෂිත භාවිතය මත අපේක්ෂා කරන භාවිතා මට්ටම මත ජීව කාලය තීරණය කරනවා. ඊළඟට අපේක්ෂිත බැහැරීම් හෝ ගෙවී යාම මත වත්කමේ ජීව කාලය තීරණය කරනවා. ප්‍රමිතෙන් කියනවා. තාක්ෂණික සිදුවන යල්පැනීම්. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා පුතාලා ඉස්සර තිබුණා අර විශාල ප්‍රමාණයේ රූපාණි යන්ත්‍ර. දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා LCD හෝ LED රූපාණි යන්ත්‍ර. එතකොට ඒව මොනවද වෙන්නේ? ඒවා ඉතාමත් කුඩා ප්‍රමාණයේ රූපාණි යන්ත්‍ර. එතකොට ඒ අලුත් එක ආපු නිසා මොනවද වෙන්නේ? ඒ අලුත් රූපාණි ආපු නිසා පරණ එකේ ජීව කාලය පරණ එක භාවිත කරන මට්ටම මොනවද වෙන්නේ අපිට? අඩු කරන්න පුළුවන්. එතකොට ජීව කාලය තීරණය කරනවා තාක්ෂණික සිදුවන යල්පැනීම්. ඒ කියන්නේ අලුතෙන් වත්කමක් අලුත් දෙයක් ආවොත් අලුත් තාක්ෂණ සහිත වත්කමක් ආවොත් මොකද අර පරණ එක භාවිත කළ හැකිවත් අපි ඒක මොනවද කරන්නේ අයින් කරනවා. ඊළඟට නෛතික හෝ ඒහා සමාන වූ සීමාවන් මත මොනවද වෙන්නේ ජීව කාලය තීරණය කරනවා. නෛතික හෝ ඒහා සමාන වූ සීමාවන්. දැන් අපි කල්බදු ක්‍රමයට වගේ වත්කමක් ගත්තොත් අපි ගන්න අවුරුදු ගාණක් තියෙනවා. අපේ ජීව කාලය අවුරුදු 10ක් වෙන්න පුළුවන් වත්කම. හැබැයි අපි කල්බදු කාලය ගන්නවා අවුරුදු 5කට. අපිට ඊට පස්සේ වත්කමේ අයිතියක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අර කල්බදු අවුරුදු 5 තුල වත්කම ශේකල ඉවර කරනවා. එහෙනම් ඒකත් අදාළ වෙනවා. භාවිතා කළ ශේය ක්‍රමය තීරණය කරන්නේ ජීව කාලයක් සුම්මුන්නගයක් ඒව බලලා. එහෙම නැත්නම් ශේය ක්‍රමය මත ජීව කාලය තීරණය කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ පුතාලා පස්වෙනි එක. අපි ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට අපි යමු. ඒක විස්තරාත්මකව දෙන ලොකු තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත කරන ප්‍රශ්නයක්. ඒකේ මොනවද කියන්නේ? සුනිමල්ගේ ව්‍යාපාරයේ 2020 331 දිනට වෙළඳ
ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය 3,40,000ක් තියෙනවා. එදිනට වෙළඳ ලැබිය යුතු ලෙජරේ අපි ඉස්සෙල්ලා කියනවා ණයගත ලෙජරේ කියලා. ශේෂවල එකතුව මෙහා එකඟ නොවි. පුතාලා දන්නවා අපි ලෙජරේ තුල පොදු ලෙජරේ භාවිතා කරනවා. ඊළඟට උපලෙජර විදියට ණය ගැති ලෙජරේ නැත්තම් වෙළඳ ලැබිය යුතු ලෙජරේ භාවිතා කරනවා. මෙන්න මේ පොදු ලෙජරේ තුල දිත්සරහන් භාවිතා වෙනවා. මේ දිත්සරහන් භාවිතා වෙන පොදු ලෙජරේ තුල වෙළඳ ලැබිය යුතු ඔක්කොම ශේෂය වෙනුවෙන් එක ගිණුමක් තියා ගන්නවා. වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම. එකිනෙක ණයගැතියන් වෙනුවෙන් පෞද්ගලික ගිණුම් තියා ගන්නවා වෙළඳ ලැබිය යුතු ලෙජරේ තුල. දැන් මෙන්න මේ පෞද්ගලික ගිණුම් වල එක එක පුද්ගලයන්ගේ විතර ගිණුම් ඒවයි ශේෂවල එකතුව මෙන්න මේ වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම ශේෂය සමාන වෙන්න ඕන. දැන් මේ ගාන තුල කියනවා වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය 3,40,000යි. මේක 3,40,000ක් තියෙනවා. හැබැයි මේ පෞද්ගලික ගිණුම් වල එකතුව ඒ ගාන සමාන වෙන්නේ නැහැ කියලා. ඒ එකතුවට සමාන වෙන්නේ නැහැ. ඊළඟට තවද රුපියල් 1,20,000ක ලාභයක් වර්ෂය තුල උපයා ඇති බව මූල්‍ය ප්‍රකාශන වල දැක්කේ. දැන් මේ ව්‍යාපාරයේ මේ අවුරුද්ද සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරලා තියෙනවා. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන වල ආදායම් ප්‍රකාශය තුල 1,20,000ක ලාභයක් තියෙනවා. ඉහත අගයන් ගණනය කිරීමෙන් පසු වර්ෂය තුල පහත වැරදි අවබෝධ කර ගන්නා ලද. දැන් තා වැදගත් වෙනවා ඉහත අගයන් ගණනය කිරීමෙන් පසු. ඒ කියන්නේ මෙන්න මේ 3,40,000 1,20,000ක වර්ෂයේ ලාභය ගණනය කරන් පස්සේ මෙන්න වැරදි වගයක් වල තියෙනවා වැරදි හතරක් දීලා තියෙනවා. පුතාට තා වැදගත් වෙන්නේ මොනවද ඉල්ලන්නේ කියන්නේ? ඉහත වැරදි නිවැරදි කළ පසු මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්විය යුතු වෙළඳ ලැබිය යුතු ශේෂය හා වර්ෂයේ නිවැරදි ලාභය වන්නේ. දැන් ඔගොල්ලෝ දන්නවා වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂයත් පෞද්ගලික ගිණුම් වල ශේෂවල එකතුවක් XYZ කියලා ඒ එකතුවයි මේ එකතුවයි පාලන ගිණුමයි සමාන වෙන්න ඕන. මේ කට්ටිය කියනවා සමාන වෙන්නේ නැහැ කියලා කියනවා. අපි දන්නවා ඔයගොල්ලෝ පුතාලට ඔයගොල්ලෝ ගුරුවරු උගන්වලා තියෙනවා මෙන්න මේ පාලන ගිණුමේ ශේෂයයි ශේෂ ලැයිස්තුව එකතුවයි අසමාන වෙන්න පොදු ලෙජරේ තුල බලපාන වැරදි වගේම ණයගැති ලෙජරේ නැත්නම් වෙළඳ ලැබිය යුතු ලෙජරේ තුල භාවිතා කරන වෙච්ච වැරදි බලපාන. හැබැයි අපි දන්නවා මූල තත්ත්ව ප්‍රකාශනයට ගෙනියන්නේ මෙන්න මේ පොදු ලෙජරේ වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය. මේක තමයි මූල තත්ත්ව ප්‍රකාශය පෙන්නන්නේ. අපෙන් අහනවා මෙන්න මේ වැරදි ටික හැදුවන් පස්සේ ඒ වැරදි කියන්නේ මේ පොදු ලෙජරේ වැරදි ණයගැති ලෙජරේ වැරදි මේ දෙකම තියෙන්න පුළුවන්. එතකොට අපෙන් අහනවා මේ වැරදි නිවැරදි කරන් පස්සේ මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය. ඒ කියන්නේ අපි එහෙනම් නිවැරදි කරන්න ඕන පොදු ලෙජරේ තුල සිදුවිය යුතු වැරදි පමණයි. ඒ කියන්නේ සංශෝධිත වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය ඉල්ලන්නේ. සංශෝධිත වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය තමයි පුතාලගෙන් ඉල්ලන්නේ මෙන්න මේ ගැටලුව තුල. ඊට අමතරව වර්ෂයේ නිවැරදි ලාභයක් අහනවා. නිවැරදි ලාභයක් අහනවා. එහෙනම් අපි හදමු වෙළඳ සංශෝධිත වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමත් ලාභ නිවැරදි කිරීමේ ලේඛනයක මම මේකම ගන්නවා සංශෝධිත වෙළඳ ලැබිය යුතු පාලන මෙන්න ශේෂය දෙනවා 3,40,000ක් මම MCQ පේපරෙන් සංඛ්‍යාවන් විතරක් දාලා යන්නම් ඕන වෙලාව විතර කරගන්න සංශෝධිත වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම ඒකම ලාභ නිවැරදි කිරීමේ ලේඛනය
ලාභ නිවැරදි කිරීමේ ලේඛන. දී ඇති ලාභය තියෙනවා. දී ඇති ලාභය 1,20,000. ලාභ වැඩි වෙන්න පුළුවන් නැත්නම් අඩු වෙන්න පුළුවන්. දැන් පළවෙනි එක 20000ක බැරපතක් මූලික පොත්වල ඇතුළත් කර නැත. මූලික පොත්වල දැම්මේ නැහැ කියන්නේ ලෙජරේ දාලා නැහැ. ලෙජරේ දැම්මේ නැහැ කියන්නේ අවසන් ගිණුම වලට අරගෙන නැහැ. බැරපතක දිස්ත්‍රාණ තමයි බැරපතක් කියන්නේ ආපසු එවුම් වලට අදාළ සටහන. එහෙනම් බැරපතක් පොත්වල දැම්මොත් වෙන්නේ ආපසු එවුම් හර 20000යි බෙලෙන්ද ලැබිය යුතු පාලන බැර 20000යි. පුතාලා මේ වගේ හදාගත්තා නම් ලේසි ජර්නල් සටහන. ඒකට ඒක ද්විත්ව සටහන. එතකොට ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් මොනවද කරන්න කියලා. ආපසුවම නිවැරදි කරන්න වෙන්නේ ආපසුවම හර බෙලෙන්ද ලැබිය යුතු පාලන බැර. එතකොට ගානේ කියනවා මේක දාලා නැහැ කියලා. ඒ කියන්නේ මේ කොහෙවත් නැහැ. ලාභ හොයන්න කරන්න අරගෙනත් නැහැ. බෙලෙන්ද ලැබිය යුතු පාලන බැර අරගෙනත් නැහැ. එතකොට කීයද වට්ටක්කම 20000යි. එහෙනම් මොනවද අපි කරන්නේ? බෙලෙන්ද ලැබිය යුතු පාලන නිවැරදි කරනකොට බැර කරන්න ඕන. මම මෙන්න 20000 බැර කරනවා. මම මේක දහස් වලින් දාගන්න 340යි. ඔන්න 20ක් බැර කරා. ආපසු එවුම් හර. ඕගොල්ලෝ දන්නවා ලෙජරේ ගිණුම් වර්ග පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඕකෙන් ආදායම් හෝ වියදම් ගිණුම් වලට යම් වගයක් හර වෙනවා කියලා කියන්නේ ලාභය අඩු වීමකට බලපාන. ලාභය අඩු වෙනවා. එහෙනම් ආපසු එවුම් කියලා කියන්නේ ආදායම් වල අඩු වීම ගිණුමක්. ආපසු එවුම් ගිණුම හර වෙනවා කියලා කියන්නේ මං ආදායම් වියදම් හර වෙනවා කියන්නේ ලාභයෙන් අඩු වෙනවා 20ක්. ලාභය 20ක් අඩු. ඊළඟට 2000ක ණයට විකුණුමක් අදාළ පෞද්ගලික ගිණුමේ පෞද්ගලික ගිණුම කියන්නේ බෙලෙන්ද ලැබිය යුතු ලෙජරේ. ඒක තමයි තියෙන්නේ ශේෂ ලැයිස්තුව. ශේෂ ලැයිස්තුව. අන්න ඒ බෙලෙන්ද ලැබිය යුතු ලෙජරේ තියෙන ගිණුම පෞද්ගලික ගිණුම තමයි වැඩිපුර සටහන් කළ තියෙන්නේ 22000 කියන. පුතාලා දන්නවා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ පොදු ලෙජරේ තුල. එතකොට මෙතන පොදු ලෙජරේ වරදක් නෙවෙයි කියන්නේ පෞද්ගලික ලෙජරේ වරදක්. පෞද්ගලික ලෙජරේ වරදක් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට බලපාන්නේ නැත. එහෙනම් මේක ලාභ නිවැරදි කිරීමටවත් සංශෝධ ශේෂ හොයන්නවත් අදාළ වෙන්නේ නැහැ. අපි අංක දෙක අයින් කරා. අංක 3 50000ක් වූ දුන්වට්ටම් තීරුවේ එකතුව පොදු ලෙජරේ තුල 45000ක් ලෙස සටහන් කර ඇත. එතකොට දුන්වට්ටම් ද්විත්ව සටහන වෙන්න ඕන. දුන්වට්ටම් හර වෙළඳ ලැබිය යුතු පාලන බැර. දුන්වට්ටම් හර වෙළඳ ලැබිය යුතු පාලන බැර. වෙලා තියෙන්නේ 50000 දාන්න ඕන තැන මේ කට්ටිය දාලා තියෙන කීයද 45000යි. මේකට දාලා තියෙන්නේ 45000යි අඩුවෙන් දාලා. එහෙනම් නිවැරදි කරන්න මොනවද කරන්නේ? දුන්වට්ටම් හර 5යි වෙළඳ ලැබිය යුතු පාලන බැර 5යි. දුන්වට්ටම් හර 5යි වෙළඳ ලැබිය යුතු පාලන බැර 5යි. දුන්වට්ටම් කියලා කියන්නේ වියදම මං කිව්වා ආදායම හෝ වියදම් කියනම හර වෙනවා කියන්නේ ලාභයෙන් අඩු වෙනවා 5. වෙළඳ ලැබිය යුතු පාලන බැර වෙනවා කියලා කියන්නේ වෙළඳ ලැබිය යුතු පාලන බැර කරනවා. අවසාන එක බුන්වත් වූ වෙළඳ ලැබිය යුතු ශේෂයක් වෙනුවෙන් වූ 4000ක අගය හානි කරන අලාභ ලෙස සටහන් කර නැත. බුන්වත් වෙලා කියලා කියන්නේ අපිට සල්ලි එකතු කරගන්න බෑ. එතකොට සල්ලි එකතු කරගන්න බැරි වෙළඳ ලැබිය යුතු ශේෂයක් තියෙනවා 4000ක්. ඒ 4000 හානි කරන අලාභ විදිහට පොත්වල දාලා නැහැ. පුතාලා දන්නවා මේක එක අමාරු දෙයක් නෙවෙයි. හානි කරන අලාභ කියලා කියන්නේ අපි නිශ්චිතවම දන්නවා මේ මුදල අය කරගන්න බෑ කියලා පුද්ගලයාට. එතකොට අය කරගන්න බැරි නම් තවදුරටත් වත්කමක් විදියට වෙළඳ ලැබිය යුතු ශේෂය පාත්වාගෙන යාමේ අරමුණක් නැහැ. ඒක පොත් වලින් අයින් කළා දාන්න. එහෙනම් දිස්ත්‍රාණ වෙන්න ඕන හානි කරන අලාභ
හානි කරන ලාභ හර 4000යි නැත්නම් 4යි වෙළඳ ලැබිය යුතු පාලන බැල 4යි. එහෙනම් දිශා වෙන්න ඕන හානි කරන ලාභ හර 4යි වෙළඳ ලැබිය යුතු පාලන බැල 4යි. වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම් බැල කරන්න 4යි. හානි කරන ලාභ හර වෙනවා කියන්නේ වියදම් ගිණුමක් ලාභෙන් අඩු කරනවා 4යි. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා සංශෝධන ශේෂය අහනවා 340යි 340යි ශේෂ පාගේ එනවා 3,11,000. එතකොට ලාභ නිවැරදි කිරීමේ ලේඛනයේ අර්ථය 29ක් එනවා 29ක් අඩු වෙනවා. එතකොට කීයද එන්නේ 91,000යි. උත්තරේ අංක 4 අංක 4. ඊළඟට පහත තොරතුරු ප්‍රශ්නාංක 4 5 සහ 6 ප්‍රශ්න වලට අදාළ වෙයි. ඒක තියෙනවා අයිතිකරු ව්‍යාපාරය පටන් අරගෙන තියෙනවා. ඔහුගේ පෞද්ගලික ආයෝජනයක් තිබිලා තියෙනවා 200ක. මම දහස් සංඛ්‍යාවලින් කියන්නේ. ඒක 250කට විකුණලා තියෙනවා. ඒකෙන් 150ක් ව්‍යාපාරය ආරම්භ කරන්න යොදවලා තියෙනවා. ඊළඟට මෙන්න මේ ජනවාරි මාසයේ තුලදී ව්‍යාපාරය ආරම්භ කරන් පස්සේ වෙච්ච ගණදුණු 4ක තොරතුරු පුතාලා දීලා තියෙනවා. පළවෙනි ගණදුණු බැංකු 10ක් කරන් තියෙනවා. තව ගණදුණුවක් දෙනවා තොග වගයක් සමාන සමාගමෙන් ණයට අරන් තියෙනවා. අපි මේ කතා කරන ව්‍යාපාර විසින් සමාන සමාගමෙන් 30ක තොග වගයක් ණයට අරන් තියෙනවා. ඊළඟට 10ක තොගයක් 20කට දෙකක වියදම් විකුණුම් වියදමක් දරලා විකුණලා තියෙනවා. ඊට අමතරව කියනවා අයිතිකරුට පෞද්ගලික ලැබී යුතු මුදලකට සමාන සමාගමකට ගෙවී යුතු වගේ හිලව කරලා දී. එහිදී තුනක වට්ටමක් ඒ කියන්නේ 3000ක වට්ටමක් ලැබිලා තියෙනවා. අපෙන් අහනවා ප්‍රශ්නාංක 4 යටතේ සමාන සමාගම සමග සිදු කළ ගනුදෙනු ඇතුළත් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් සඳහන් වන්න. අනිත් වැදගත් ප්‍රශ්නයක් ඔයගොල්ලෝ අහන්නේ. සමාන සමාගම සමග සිදු කළ ගනුදෙනු. එතකොට මේ අපේ ව්‍යාපාරය තුල වෙච්ච ගනුදෙනු හා සිද්ධීන් කිහිපයක් තියෙනවා. එකක් තමයි අයිතිකරු ව්‍යාපාරයට සම්පත් ආයෝජනය කරන එක ආයෝජනය. දෙවෙනි එක බැංකු ණයක් ගන්න. ජනවාරි 1 ගන්න. තුන්වෙනි එක ණයට බාණ්ඩ ගන්නවා 1.14 ගන්න. හතරවෙනි එක 10000ක තොගයක් 20000කට විකුණන 1.15 ගන්න. පස්වෙනි එක 1.20 අපි සමාන සමාගමකට ගෙවිය යුතු වගයක් හිලව් කිරීමක් සිදු කළා තියෙනවා. අපෙන් අහන්නේ සමාන සමාගම සමග සිදු කළ ගනුදෙනු. එතකොට සමාන සමාගම සමග සිදු කළ තියෙන්නේ මොන ගනුදෙනුද? පළවෙනි එක අයිතිකරුගේ ආයෝජනය. ඒක සමාන සමාගමත් එක්ක වෙච්ච එකක් නෙවෙයි. දෙක බැංකු ණයක් ගන්නවා. ඒක සමාන සමාගමත් එක්ක වෙච්ච එකක් නෙවෙයි. 1.13 සමාන සමාගමත් එක්ක වෙච්ච එකක්ද? 1.13. ඊළඟට තොගයක් 1.15 විකුණලා තියෙනවා. ඒ කවුරුත් එක්ක සම්බන්ධයක් කියන්නේ නැහැ. අන්න අයිමත් 1.20 සමාන සමාගමත් එක්ක වෙච්ච එකක්ද? එතකොට අපෙන් ප්‍රශ්නේ අහන්නේ සමාන සමාගම සමග සිදු කළ ගනුදෙනු ඇතුළත් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් සඳහන් වන. එතකොට ගනුදෙනු දෙකයි තියෙන්නේ. මොනවද? 1.13 ගනුදෙනු. බාණ්ඩ ණයට ගන්න, විකුණන්න ගන්න. එහෙනම් මූලාශ්‍ර ලේඛනය ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ඊළඟට 1.20 අයිතිකරුට පෞද්ගලිකව ලැබී යුතු මුදලකට සමාන සමාගමට ගෙවිය යුතු අගය හිලව් කරනවා. මෙතෙන්දි වෙන්නේ මෙන්න ව්‍යාපාරය, මෙන්න අයිතිකරු,
මෙන්න සමාන සමාගම මේ තමයි සමාන සමාගම. දැන් අපි මෙන්න මෙයාට යම් වගේක් ගෙවන්න තියෙනවා. ගෙවන්න තියනගේ තමයි 30000ක් අගය. ඒ 30000 මොනවද වෙන්නේ? අපි ගෙවන්නේ නැහැ. අපි ගෙවන්නේ නැතුව අයිතිකරු ගෙවන්න තිබිච්ච අගයකට හිලව් කරනවා. අයිතිකරු කියනවා එයාට ලැබෙන්න තිබිච්ච අගයකට. එයාට ලැබෙන්න තිබිච්ච අගයකට හිලව් කරනවා. එතකොට අපි 30000 ගෙවන්නේ නැත. අයිතිකරු මොනවද කරන්නේ? එයාට යම්මකයක් ලැබෙන්න තිබුණා. එයා කතා කළා මෙයාට කියනවා මට මේ අයිතිකරු කතා කරන්නේ ව්‍යාපාරයෙන් නෙවෙයි. මට ඔබෙන් මෙන්න මේ ගාණ එන්න තියෙනවා. අපේ ව්‍යාපාරයේ ඔබට ගෙවන්න තියෙනවා 30000. එතකොට කවුද කියන්නේ අයිතිකරු කියන්නේ? කාටද කියන්නේ? සමාන සමාගමට. මට ඔබෙන් එන්න තියෙනවා යම් මුදලක්. අපේ ව්‍යාපාරයේ ඔබට ගෙවන්න තියෙනවා ගාණ 30000. අන්න ඒක හිලව් කරනවා. එතකොට සමාන සමාගම කියනවා හරි ඒ වෙලාවේ මම 3000ක වට්ටමකුත් දෙන්නම්. එතකොට ඇත්තටම අපි හිතන්නේ මෙහෙම දෙයක් මේ අයිතිකරු හිලව් කරේ නැත්නම් අපි ගෙවුවනම් කියලා හිතන්න. අපි ගෙවුවනම් එහෙනම් කීයද ගෙවන්නේ? 3000 වට්ටම අපිට හම්බ වෙනවනේ ව්‍යාපාරට. ව්‍යාපාර 3000 වට්ටමක් හම්බ වෙනවා කියන්නේ අපි ගෙවන්න ඕන කීයද පුතාලා? 27000යි. 27000ක් මෙයාට ගෙවුවම 30000 වගකීම අපේ නිදහස් වෙලා යනවා. ඉතුරු 3000 අපිට හම්බෙච්ච වට්ටම. අපිට හම්බෙච්ච වට්ටම. දැන් මේ වට්ටම හම්බෙන්නේ අයිතිකරු හරහා දැන් වෙන්නේ. ඒක ව්‍යාපාරට දාන එකක්. එතකොට අයිතිකරු මොනවද වෙන්නේ? අපි මෙයා කාටද සමාන සමාගමට මේ මුදල හිලව් කරනවා. එතකොට හිලව් කරනකොට මොනවද වෙන්නේ? අපි මෙයාට ගෙවන්න තියෙන අගය කීයකින් අඩුවද? 30000කින් අඩු. අපිට අදාළ වට්ටමක් තමයි මෙයා දෙන්නේ. ඒක අපිට අදාළ වට්ටමක්. අපිට අදාළ වට්ටම. එහෙනම් මොනවද වෙන්නේ? මෙයාගෙන් අපිට වට්ටම් හම්බ වෙනවා 3000ක. අන්න අපිට හිමිකම් වැඩි වෙනවා 3ක්. කවුද මේ සල්ලි ගෙව්වේ? කාගේ මුදලද? අයිතිකරු පෞද්ගලික මුදල් තමයි හිලව් කරේ. ඒතකොට අයිතිකරු ඒ කතාව අපිට කිව්වම අපි අයිතිකරුට කියනවා හරි අපි මේ සල්ලි වාට දෙන්න. අපි ඒක වාට දෙන්න. එහෙනම් ඔයාගේ හිමිකම වැඩි වෙනවා කීයකින්ද? 27000. එතකොට මෙතෙන්දී මම අහනවා මෙයාට ලැබෙන තියෙන එක මෙයාට හිලව් කරනවා. එතකොට මේකේ සල්ලි කීයක්වත් අපිට ආවේ නැහැ. මුදල් ලැබෙන ජල්ලේ දාන්න බෑ. අපි සල්ලි ගෙව්වේ නැහැ. මුදල් ගෙවින් ජල්ලේ දාන්න බෑ. පුතා සාමාන්‍යයෙන් දන්නෝ ගැනුම් විකුණුම් ආපසියුම් ජර්නල් වල දාන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේක දාන්නේ කොහෙද? පොදු ජර්නලයේ හරහා දාන්න වෙන්නේ. මේකේ දාන භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරය. ජර්නල් වවුචර්. එහෙනම් ජර්නල් වවුචර් තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපිට උත්තරේ එනවා අංක 3 ගැනුම් ඉන්වොයිසියයි ජර්නල් වවුචරේ. අංක 3 උත්තරේ. ඊළඟට ජනවාරි මාසය තුල ජනවාරි මාසයේ අවසන් වන විට ගිණුම් සමීකරණේ නිවැරදිව දක්වන්නේ. ජනවාරි මාසයේ අවසන් වන විට මේ ගන්ධර පොත්වලට දැම්මන් පස්සේ ගිණුම් සමීකරණේ නිවැරදිව දක්වන්නේ මොනවද කියලා අහනවා. ගිණුම් සමීකරණය අපෙන් අහනවා. මොනවද වෙන්නේ? වත්කම් තියෙනවා, වගකීම් තියෙනවා, හිමිකම් තියෙනවා. පළවෙනි එක අයිතිකරු ආයෝජනය කරනවා කීයක්ද? 2 ලක්ෂයක් වූ පෞද්ගලික ආයෝජන 2,50,000කට විකුණලා තියෙනවා. අපිට ඒක අදාළ නැහැ මොකද ව්‍යාපාර සම්බන්ධයක් නෙවෙයිනේ. එයා පෞද්ගලිකයෙක් විකුණලා තියෙනවා. විකුණලා ලාභ 50,000ක් කළ දුන්නේ ඒකත් අපිට අදාළ නැහැ. 1,50,000ක් ව්‍යාපාරය ආරම්භ කිරීමට යොදවනවා. එහෙනම් අපිට වැදගත් වෙන්නේ ඒක මුදල් 150කින් වැඩි වෙනවා. හිමිකම් 150කින් වැඩි වෙනවා.
අපි බලපාන්නේ ව්‍යාපාරට දාලා දේවල්. දෙවෙනි කඳුර එකයි එක. 50ක බැංකු ණයක් ගන්නවා. වත්කම් 50ක් වැඩි වෙනවා. වගකීම් 50ක් වැඩි වෙනවා. 30ක තොග සමන් සමාගමෙන් ණයට ගන්නවා. තුන්වෙනි ගඳුනුව වත්කම් 30ක් වැඩි වෙනවා. වගකීම් 30ක් වැඩි වෙනවා. 10ක තොගයක් 20000කට විකුණනවා. තොග 10කින් අඩු වෙනවා. සල්ලි 20000කින් වැඩි වෙනවා. ලාභය 10යි හිමිකම 10කින් වැඩි වෙනවා. අන්න ඒ වෙලාවේ 2000ක විකුණුම් වියදමක් දරලා තියෙනවා. මුදල් දෙකකින් අඩු වෙනවා වත්කම්. වියදමක් නිසා හිමිකමක් දෙකකින් අඩු වෙනවා. ඊළඟට අර අවසාන අපි ඉස්සෙල්ලා කතා කරපු කන්දරුව මම පැහැදිලි කරා එක. කීයද අපි ගෙවන්න තිබුණේ මෙයාට? 30ක් දෙක ගෙවන්න තිබුණේ. ඒ 30 අඩු වෙනවා වගකීම්. කවුද ඒක ගෙව්වේ? අයිතිකරු. ඒක අයිතිකරු ලැබිච්ච අගයකට හිලාව කරලා තියෙන්නේ. ඒක අයිතිකරු වගකීම ගත්තා. ඒතර අපි අයිතිකරුට ඒ 27 ගෙවන්න ඕන. 27කින් හිමිකම් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අපිට 3000ක වට්ටමක් ආවා ලද වට්ටම් අන්න අපිට වැඩි වෙනවා කීයක්ද? හිමිකම් 3කින්. හිමිකම් 3කින් වැඩි වෙනවා. අපි අවසාන අගයන් ගන්නවා. මෙතන අවසාන අගයන් කීයද එන්නේ? අවසාන අගයන් එනවා 50යි 80යි 30යි. එතකොට මම 50ක් වෙනවා. 150 160යි 160යි 180යි 87යි 87යි 90යි 188ක් වෙනවා. ඒ කියන්නේ 237000ක් වෙනවා. මේ අගයන් ටික එකතු කරාන් පස්සේ 230යි 250යි 12ක් අඩු වෙනවා 238යි 238යි. ඒ කියන්නේ උත්තරේ කීයද එන්නේ? උත්තරය වත්කම් 238000යි හිමිකම් 188000යි ඊට පස්සේ වගකීම් 50000යි උත්තරය අංක 4. අංක 4 පිළිතුරු. ඊළඟට අහනවා ඉහත ගණතුන් සැලකිල්ලට ගත් විට මාසයට අදාළ ලාභය. ඉතින් අපි දන්නවා මේකේ අපිට ලාභයට අදාළව ආවේ මොන ගණතුන්ද? මේ හිමිකම් වෙනස් වීම හිමිකම් තීරොත් කියලා බලන්න පුළුවන්. හිමිකම් තීරොත් කියලා බලන්න පුළුවන්. ලාභයට අදාළ වෙච්ච ගණතුන් මොනවද කියලා? ලාභයට අදාළ ගණතුන් වෙන්නේ කීයද? පළවෙනි එක ආයෝජනය කරන මුදල අදාළ වෙන්නේ නැහැ. 10ක තොගයක් තුන්වෙනි ගණතුන වෙනවා. 10ක තොගයක් ජනවාරි 15 වෙනි ගණතුනුව 10ක තොගයක් විකුණලා තියෙනවා කීයකටද? 20කට 10ක ලාභයක් ආවා. අන්න ලාභ 10කින් වැඩි වෙනවා. ලාභය 10කින් වැඩි වෙනවා. ඊළඟට හිමිකම් දෙකකින් අඩු වෙනවා. අන්න ලාභ රුපියල් 2කින් අඩු වෙනවා 2000කින් අඩු වෙනවා. ඊළඟට 27 කියන්නේ ඔහුගේ ප්‍රාග්ධන වැඩිවීමක්. ඔහු අපේ ණය හිමියෙකුට මුදල් ගෙවලා වෙළඳ ගෙවිය යුතු ශේෂයක් ගෙවලා එතකොට ඒක ඔහු හිමිකමට කරන එකතු කිරීමක් විදිහට ගන්නවා. ආදායමක් විදිහට ගන්න බෑ. මෙන්න මේ ලද වට්ටම් කියන එක තුන ආදායම වලට එකතු වෙනවා. එතකොට අපිට කීය දෙන්නේ? මේකට ගණනය කරපු ලාභය තිබුණ කීයද? ලාභයේ සුදු වෙනස් වීම කීයද කියලා අහන්නේ. ලාභයේ සුදු වෙනස් වීම තමයි 10යි 13000යි 2000ක් අඩු වෙනවා. එතකොට 11000යි. ලාභයේ සුදු වෙනස් වීම තමයි ලාභයේ වැඩි වීම 11000. ලාභයේ වැඩි වීම මේ අවුරුද්ද තුල 11000. ඊළඟට අහනවා හිමිකමට සිදු බලපෑම. දැන් ඔයගොල්ලෝ දන්නවා ආරම්භක හිමිකම තියෙන 150. හිමිකම මේ තමයි ආරම්භක. අවසාන හිමිකම තියෙනවා 188.
එහෙනම් 38000කින් මොනවද වෙලා තියෙන්නේ? හිමිකම වැඩිවීමක් වෙලා තියෙනවා. හිමිකම සිදු බලපෑම හිමිකම වැඩි වෙනවා කීයකින්ද? 38000කින්. 38000කින් හිමිකම වැඩි වෙනවා. එතකොට උත්තරේ එන්නේ ලාභය 11000යි. හිමිකම සිදුවන බලපෑම හිමිකම වැඩිවීම 38000යි. 38000. එතකොට වෙන්නේ මොනවද? උත්තරේ එන්නේ අංක 5. අංක 5. හරිද? අපි ඊළඟ ප්‍රශ්නය හවුල් ව්‍යාපාරයට අදාළ තොරතුරු පහක් දක්වා ඇත. ඒවයින් අසත්‍ය ප්‍රකාශය ප්‍රකාශ වන්නේ ප්‍රකාශය හෝ ප්‍රකාශ. පළවෙනි එක හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් ගණන සමාගම් පනත තුලින් තීරණය වේ. උපරිම ගන්න සමාගම් පනතෙන් තීරණය වෙනවා. ඒක සත්‍යයි. එතකොට A කියන එක සත්‍ය එකක්. B කියන එක හවුලක හිමිකම ප්‍රාග්ධන ජංගම සහ වෙනස් සංචිතවල එකතුවෙන් නිරූපණය වේ. අපි දන්නවා තනි ව්‍යාපාරයක හිමිකම සාමාන්‍යයෙන් තියෙන්නේ ප්‍රාග්ධන සහ රඳවාගත් ඉපින්. හවුලක සාමාන්‍යයෙන් තියෙන්නේ ජංගම සහ ප්‍රාග්ධන ඊට අමතරව වෙනස් සංචිත තියෙනවා. සංචිත කියන්නේ ලාභයෙන් දැස් කරගත්තු ඒවා. තියෙනවා නම් ඒකත් ගන්න පුළුවන්. එහෙනම් B කියන එකත් සත්‍යයි. C හවුලට නව හවුල්කරුවෙකු ඇතුළත්ව වීම සහ සිටින හවුල්කරුවෙකු ඉවත් වීම ගිණුම් වර්ෂයේ ආරම්භයේදී හෝ අවසානයේදී සිදු විය යුතුයි. ඒක සත්‍ය නෑ. හවුල් ව්‍යාපාරයට හවුල්කරුවෙක් එන එක හෝ යන එක ඕන දවසක වෙන්න පුළුවන්. හැබැයි අර accounts වලට විතරක් A level accounting වලට විතරක් ඔයගොල්ලෝ සරල කරලා තියෙනවා ගණනක් දෙන්නේ ආරම්භයේ හෝ අවසානයේ පමණයි හවුලක වෙනස් වීම වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් එන්නේ හෝ යන්නේ. A level accounting paper එකට අදාළ විතරයි. ඒක ඔයගොල්ලන්ට ගාන සරල කරන්න දීපිකා. එහෙම නැතුව හවුල් ව්‍යාපාරයකට අදාළ දෙයක් නොවේ. ඒක හවුල් ව්‍යාපාරයක එහෙම එකක් නෑ. කැමති දවසක හවුල් කරුවෙක් එන්න පුළුවන්. කැමති දවසක හවුල් කරුවෙක් යන්න පුළුවන්. ඊළඟට හවුලක හවුල් ගිවිසුමක් ඇතත් හවුල් කරවන්න අතර යම් මත ભેදයක් ඇති වුවොත් හවුල් ආඥාපනට අනුව කටයුතු කළ හැකියි. හවුල් ගිවිසුමක් තියෙනවා කියලා කියන්නේ ගිවිසුමද බල සම්පන්න හවුල් ආඥාපනද? අපි කියන්නේ හවුල් ගිවිසුම. හවුල් ගිවිසුමක් නැත්නම් යනවා හවුල් ආඥාපනත. එහෙමත් නැත්නම් හවුල් ගිවිසුමේ සඳහන් නොවන කරුණකට පුතා ගිවිසුමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපි ගිවිසුමක් නැත්තම් අනපනත. ගිවිසුමක් තියෙනවා ගිවිසුමේ නැති දේවල් වලට නැති කරුණු වලට අනපනත. දැන් මෙතන කියන්නේ නැති කරුණු කියලා. මෙතන කියන්නේ හවුල් ගිවිසුමක් ඇත තියෙනවා. ඒත් යම්මත බේයක් ඇතුවොත් හවුල් ආඥාපන දනුව කටයුතු කළ හැකියි. එහෙම කියන්නේ නැහැ. එහෙනම් මේක අසත්‍යයි. අපි එහෙනම් හවුලේ ගිවිසුමේ සඳහන් නොවන කරුණ සම්බන්ධයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ගිවිසුමක් තිබුණත් ඒ තියෙන කරුණට මේ කට්ටිය මතභේදයක් ඇතුණොත් එහෙම යන්න බෑ. එහෙනම් ඒක අසත්‍යයි. ඊළඟට හවුල් ව්‍යාපාරයක ඇති කීර්ති නාමය ජංගම නොවනවත්කමක් ලෙස මූල්‍ය ප්‍රකාශවල වාර්තා කරයි. අපි දන්නවා පුතාලා කීර්ති නාමය වත්කමක් නමුත් අපි ගලපන්නේ ප්‍රාග්ධන ගිණුම් පැරණි අනුපාතයට බැර කරලා නව අනුපාතයට හර කරනවා. වෙනමම කීර්තිනාම ගිණුමක් පොත්වල තියාගන්නේ නැහැ. ඉතින් වෙනමම කීර්තිනාම ගිණුමක් නැහැ කියන්නේ කීර්තිනාම කියලා ශේෂයක් නැහැ පොත්වල. කීර්තිනාම කියලා ශේෂයක් නැත්නම් ඒක ඉතින් ජංගම වත්කම් හෝ ජංගම නොවන වත්කම් කියලා දාන්නත් බෑ. එහෙනම් අපි දන්නවා E කියන එකත් අසත්‍යයි. උත්තරේ CDE. උත්තරේ අංක 4. හරිද?
අපි එනවාද ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. අපි ඊළඟ දවසේ පුතාලාට තවත් මේ වගේ මේකකයක් සමග විවාහයට වැදගත් වන්නා කරුණුත් එක්ක අපි හමු වෙනවා. මේවා නැවත බලන්න. මේක ඉතාම අවධානයෙන් බලන්න. මේක ඔයගොල්ලන්ට විභාග සඳහා විශාල උපකාරකයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේකයි ගැටළු යම් දෙයක් වෙනවා. ඔයගොල්ලන්ගේ ගුරුත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ දේවල් බලලා නැවත අධ්‍යයනය කරලා මේ අවසාන දවස් ටිකේ සතුටින් වැඩ කරන්න හොඳ ප්‍රතිඵලයකට ඔයගොල්ලෝ හැමෝටම යන්න පුළුවන්. අපි එනම් අලුත් දවසකදී හමු වෙමු. හැමෝටම සුබ දිනයක්.